Python වලින් විකටම තෝරනවා කියන එකේ අදහස දරුවෝ Python මේ සම්පූර්ණ ප්‍රකාශයට දෙපැත්තෙන් වරහන් දැම්මා. දාලා එන කුඩා හෝ සමාන කියද්දි මේ සිම්බල් එක විතරයි එන්නේ. මේක පාවිච්චි කරන්න එපා. අවස්ථා කිහිපයක් පරීක්ෂා කරනවා. කියන්නේ යම් තර්කයක් ලොජික් එක. ඇයි ඒ උඩ තියෙන තර්කයක් සත්‍ය වීම සහ ඊට අදාළ Python වලින් දිගටම තෝරනවා කියන එකේ අදහස දරුවෝ Python පරිගණක භාෂාවේ තියෙන තේරීම් වල හෙවත් සිලෙක්ෂන් වල if elif කියන විධාන දෙක පාවිච්චි කරලා යම් තර්කයක් අවස්ථා කිහිපයකදී පරීක්ෂා කරලා බලන එක. හරි? ඒ කියන්නේ යම් තර්කයක එක පැතිකඩක් නෙවෙයි යම් තර්කයක පැතිකඩවල කිහිපයක්. හෙවත් අවස්ථා කිහිපයක් පරීක්ෂා කරනවා. කියන්නේ යම් තර්කයක් ලොජික් එකක අවස්ථා කිහිපයක්. ඒ තමයි Python වලින් දිගටම තෝරන ක්‍රමය. හරි? right. මේ සඳහා අපි ව්‍යුහයක් පාවිච්චි කරනවා. ඒ තමයි if elif ව්‍යුහය. මම ඉස්සෙල්ලා ව්‍යුහය අඳින්නම් බෝඩ් එකේ මේ පැත්තේ. right? බලන්න. මෙන්න මම if කියලා ලියනවා. මෙතෙන්ට එනවා logical text එක. පළවෙනි logical text එක. right? මම ඒකින්ද මෙතෙන්ට දාන්නම් logical text 1 කියලා text 1 හරිද ඩබල් ඩොට් එක දාලා තිනවා කොලන් එක හරි ඊට පස්සේ if එකේ ව්‍යුහය මේ විදිහට පල්ලෙහාට යනවා ඊට පස්සේ මෙතනින් එක අවසන් වෙනවා elif පැමිණීමත් එක්ක elif පැමිණුණාට පස්සේ එයාගේ තර්කයක් තියෙනවා ඒක අපි කියනවා logical text 2 කියලා තාර්කික ප්‍රකාශය 2 කියලා හරිද ඒකටත් කොලන් එක එන්න ඕනේ ඊට පස්සේ යනවා යම් ව්‍යුහයක් ඊළඟට එනවා elif logical text 2 logical text 3 text 3 right දැන් මේ විදිහට අපිට elif දදා මේකේ තවදුරටත් logical text ගෙනියන්න පුළුවන් නැත්නම් පරීක්ෂණ අවස්ථා ගෙනියන්න පුළුවන්. හරිද? තව elif එකක් ඕ විදියට elif කියන විධානය අපිට තව අවස්ථා 10ක් 100ක් වුණත් දෙන්න පුළුවන්. ඒ විදියට අපිට මේ පරීක්ෂණ අවස්ථා ඉදිරියට ගෙනියන්න පුළුවන්. එහෙම ගිහිල්ලා යම් තැනකදී අපි else කියන විධානය දාලා නවත්තනවා. ඒකෙත් කොලන් එකෙන් ඕන. එතනදී වෙන්නේ මෙහෙමයි. දැන් ඔයාගේ මේ පරීක්ෂණ අවස්ථා එකක්වත් සත්‍ය වුණේ නැත්නම් තමයි else වැඩ කරන්නේ. ඒකින්ද else කියන එකට අපි logical text එකක් දෙන්නේ නැහැ. කලින් if එකේදීත් ඔයාට කලින් මම කතා කරපු Python වලින් තෝරමු කියන වීඩියෝ එකේදී ඔයාට මම else එක ගැන කියලා දුන්නා. if තර්කය අසත්‍ය වුණොත් තමයි else තර්කයක් නෙවෙයි else කියන බොඩි එක වැඩ කරන්නේ. if තර්කය අසත්‍ය වුණොත් if බොඩි එක වැඩ කරන්නේ නැහැ. else බොඩි එක වැඩ කරනවා. දැන් මෙතන තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් තත්වයක්. if එකේ තර්කය අසත්‍ය වුණොත් else if එකේ තර්කය පරීක්ෂා කරනවා. ඒ තර්කය අසත්‍ය වුණොත් ඊළඟ else if එකේ තර්කය පරීක්ෂා කරනවා. ඒ තර්කය අසත්‍ය වුණොත් ඊළඟ else if එක බලනවා තිබ්බොත් එහෙමයි. ඒ විදිහට else if තියෙන ප්‍රමාණයක් පරීක්ෂා කරලා එකක්වත් සත්‍ය වුණේ නැත්නම් else බොඩි එක වැඩ කරනවා. හරි? right. දැන් මම මේකේ නැවත වතාවක් මේක විස්තර කරන්නම් මෙයාගේ ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා හොඳට බලන්න දරුවෝ right මුලින්ම පරීක්ෂා කරන්නේ if එකේ තර්කය මේ if එකේ තර්කය සත්‍ය වුණොත් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ else if ව්‍යුහ කිසිවක් පරීක්ෂා කරන්නේ නැහැ මේ කොටසේ මේ else if කිසිවක් පරීක්ෂා කරන්නේ නැහැ මේ if එකේ තර්කය සත්‍ය වුණොත් මෙතනින් if එකේ බොඩි එක වැඩ කළා ප්‍රෝග්‍රෑම් එකේ මේ පාර්ට් එක ඉවරයි. සමස්ත ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි පුතේ මේ පාර්ට් එක ඉවරයි. හරිද? right? එහෙනම් මේ if එක තර්කය සත්‍ය වුණොත් if බොඩි එක ක්‍රියාත්මක වෙනවා. else if කිසිවක් පරීක්ෂා කරන්නේ නැහැ. ඒ කිසිදු ව්‍යුහයක් කිසිදු
බොඩි එකක් නැත්නම් ඒකට දාලා කේත ඛණ්ඩයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි if එකේ තර්කය අසත්‍ය වුණොත් විතරක් ඊට පල්ලෙහායින් තියෙන පළවෙනි else if එකේ තර්කය elif එකේ තර්කය පරීක්ෂා කරනවා. if එකේ තර්කය අසත්‍ය වුණොත් ඊට පල්ලෙහායින් තියෙන පළවෙනි elif ව්‍යුහයට අදාළ තර්කය පරීක්ෂා කරනවා. ඒක සත්‍ය වුණොත් මේ බොඩි එක වැඩ කරනවා. හැබැයි එතනින් පල්ලෙහා කිසිවක් වැඩ කරන්නේ නැහැ. මේ තර්කය සත්‍ය වුණොත්. හැබැයි මේ තර්කය අසත්‍ය වුණොත් අපි ඊළඟ elif කියන ව්‍යුහයට එනවා. ඇවිල්ලා එයාගේ තර්කය පරීක්ෂා කරනවා. ඒක සත්‍ය වුණොත් මේ කොටස වැඩ කරනවා, වෙන කවුරුත් වැඩ කරන්නේ නැහැ. හැබැයි එයත් අසත්‍ය වුණොත් අපි තියනවා නම් ඊළඟ elif එකට යනවා. එයත් අසත්‍ය වුණොත් තියනවා නම් ඊළඟ elif එකට යනවා. ඒ විදිහට පියවරෙන් පියවර elif වලට යනවා. elif එකක් හරි සත්‍ය වුණොත් එතනින් ගැටලුවක් නැහැ. හැබැයි elif සියල්ල අසත්‍ය වුණොත් එතකොට if එකත් අසත්‍යයි, elif සියල්ල අසත්‍යයි. මේ සියලු තර්කයන් අසත්‍ය වුණොත් else එක ක්‍රියාත්මක වෙනවා. මේ සියලු තර්කයන් අසත්‍ය වුණොත් else එක ක්‍රියාත්මක වෙනවා. හරි? right? හරි. එහෙනම් මෙන්න ව්‍යුහය ක්‍රියාත්මක වෙන විදිහ elif එක. එතකොට ඒකේ තව දෙයක් කියන්න ඕන. ඔයා මෙතන ව්‍යුහය ඇතුලේ Python විධානය මේ Python ප්‍රකාශන ලියද්දී ස්ටේට්මන්ට් ලියද්දී ඔයා අනුඡේද ඉඩ මෙන්න මේ අනුඡේද ඉඩ අනිවාර්යෙන් තියන්න ඕනි. හරිද? ඒ කියන්නේ ටැබ් එකක් වගේ පොඩි ස්පේස් එකක් මෙතනින් තියන්න ඕන. සාමාන්‍යයෙන් කෝඩ් කරද්දී ඔයා කෝලන් එක තියලා එන්ටර් කී එක ප්‍රෙස් කරපු ගමන් ඒ ඉඩත් එක ගන්නට බැලන්ස් වෙලා එනවා. එහෙම නැතුනොත් ඔයා ඒක තියන්න ඕන. else එකෙත් ඒක තියෙනවා. මොකද ඒකෙන් තමයි මේ බොඩි එකේ ව්‍යුහය නැත්නම් පරාසය නැත්නම් ඒ සීමාව ලකුණු වෙන්නේ. තේරුණාද? මේ අනුඡේද ඉඩත් එක තමයි සීමාව ලකුණු වෙන්නේ. right මෙන්න ව්‍යුහය. තේරුණාද ව්‍යුහය? හරි. ඊළඟට අපි මේකේ ප්‍රැක්ටිකල් එකකට අපි මේකේ ප්‍රැක්ටිකල් එකට නෙවෙයි මේකේ අපි ගානකට යමු. හරි. අපි මේ elif ව්‍යුහය පාවිච්චි කරලා හදන පළවෙනි ගානට අදාළව මම පුංචි වගුවක් නිර්මාණය කරනවා. ඊට කලින් මම මේ ගානේ අර්ථය මම කියලා දෙන්න නැත්නම් මේ ගාන කොහොමද එන්නේ කියන එක අපිට අවශ්‍යයි ශිෂ්‍යයෙක්ගේ ලකුණු පදනම් කරගෙන එයාට ග්‍රේඩ් එකක් දෙන්න. ඒ අනුව ලකුණු 75යි 100යි අතර 75ත් අදාළයි 100ත් අදාළයි. හරිද? එතකොට ලකුණු 100 හෝ 75 හෝ ඒ අතර නම් ළමයාට A පාස් එකක් දෙනවා. ලකුණු 65යි 74යි අතර නම් ළමයාට B පාස් එකක් දෙනවා. ලකුණු 50යි 64යි අතර නම් ළමයාට C පාස් එකක් දෙනවා. ලකුණු 35යි 49යි අතර නම් ළමයාට S පාස් එකක් දෙනවා. ලකුණු 0යි 34යි අතර නම් ළමයාට F පාස් එකක් දෙනවා. ඔන්න පාසස් 5. හැබැයි ළමයාගේ ලකුණු 0ට වඩා අඩු නම් හෝ 100ට වඩා වැඩි නම් invalid කියලා මැසේජ් එකක් එන්න ඕනේ. ඕක තමයි ගාන. තේරුණාද? හරි. මම මේ ගානට අදාළව මුලින්ම වගුවක් අඳින්නම්. මොකද වගුවක් අවශ්‍යයි. ඔයාට මේ මම පල්ලෙහෙන් අඳින්නම්. වගුවක් අවශ්‍යයි. ඔයාට මේක ලියලා තියාගන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේක හරියටම පරාසය හොයාගන්න පුළුවන් වෙන්නේ ළමයාගේ ලකුණු වලට අදාළ ග්‍රේඩ් එක දෙන්න. හරි. දැන් මම ලියන්නම් 75 කුඩා හෝ සමාන x කුඩා හෝ සමාන 100. x කියලා මම ගන්නේ ළමයාගේ ලකුණු කැපිටල් A කියලා එනවා. ඊළඟට හැටපහයි කුඩා හෝ සමාන x කුඩා හෝ සමාන 74 නම් b කියලා මම ගන්නවා. ඊළඟට 50යි 64යි අතර නම් c කියලා ගන්නවා. ඊළඟට 35යි 49 අතර නම් s කියලා ගන්නවා. බිඳුවයි 34යි අතර නම් f කියලා ගන්නවා.
හරි. දැන් මේ පරාස ටික හොඳට අවධානයෙන් බලන්න. මේ පරාස ටිකට අදාළව අපි ප්‍රතිඵල ටික එහා පැත්තේ දීලා තියෙනවා. නැත්නම් ශ්‍රේණිය දීලා තියෙනවා, ග්‍රේඩ් එක දීලා තියෙනවා. හරි. දැන් මට ඕනේ ළමයෙක්ගේ ලකුණු එන්ටර් කරාම ඒ ලකුණු වලට අදාළව මේ ප්‍රතිඵලය ලැබෙන්නේ. එහෙනම් ගාන මම දැන් කියන්නම්. ශිෂ්‍යයෙක්ගේ ලකුණු ඇතුළත් කළ විට එම ළමයාගේ ලකුණු වලට අදාළ ප්‍රතිඵලය පහත වගු ඇසුරෙන් ලබා දෙන ආකාරයේ Python ක්‍රමලේඛනය ලියා දක්වන්න. ඕක තමයි ගාන. හරි. ශිෂ්‍යයෙක්ගේ ලකුණු ඇතුළත් කළ විට එම ලකුණු වලට අදාළ ප්‍රතිඵලය පහත වගු ඇසුරෙන් ලබා දෙන ආකාරයේ Python ක්‍රමලේඛනය නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ලියන්න. හරි. දැන් අපි ලියමු. හරි. එතෙන්දී තව චූටි දෙයක් ඔයා මතක තියාගන්න. ශිෂ්‍යයෙක්ගේ ලකුණු දෙන්නේ ශිෂ්‍යයා තමයි මේ ලකුණු එන්ටර් කරන්නේ සිස්ටම් එකට. ඒකින්ද බාහිරින් වැලියු එකක් නැත්නම් ලකුණක් අගයක් සංඛ්‍යාවක් ලැබෙනවා. ඒක අනුව තමයි අපි ළමයට ප්‍රතිඵලය දෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන මම දැන් මේ කියන්න යන දේ ඒ කියන්නේ ළමයා බාහිරින් අගයක් සිස්ටම් එකට එන්ටර් කරනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේක සිස්ටම් එක නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන පුද්ගලයෝ වශයෙන් නැත්නම් ප්‍රෝග්‍රෑමර් වශයෙන් ළමයාට ලකුණු එන්ටර් කරන්න ඉඩ තියන්න. තේරුණාද? එහෙනම් අපි ඉස්සෙල්ලම ලියමු. input enter marks. හරි. දැන් ඔහොම දැම්මහම ළමයා ලකුණු එන්ටර් කරනවා. මොකද ළමයාට මේ මැසේජ් එක යනවනේ. මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙච්ච ගමන් මේ මැසේජ් එක ඩිස්ප්ලේ වෙනවා ළමයා ඉදිරියේ. enter marks මම සමාන කියලා දැන් මේ ලස්සනට තියෙන්න ඕනේ. ඉඳා මම එතනින් හැපෙද්දී පොඩි ඉඩකුත් තිබ්බා. හරි. එතකොට enter marks කියලා ළමයාට මැසේජ් එකක් යනවා. ළමයා මේ මැසේජ් එක දැක්කහම ළමයාට කියන්නේ ලකුණු එන්ටර් කරන්න කියලානේ. ළමයා 75 හරි 65 හරි 50 හරි 35 හරි එහෙම නැත්නම් 70 හරි 49 හරි 48 හරි 100ක් හරි 52 හරි එයාගේ ලකුණු එන්ටර් කරනවා. එන්ටර් කරලා කියන්නේ ටයිප් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරපු ගමන් ළමයාට ප්‍රතිඵලය පේන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. හරි? දැන් අපි ළමයා දකින්නේ මේ පැත්තනේ. එයා යූසර්නේ. අපි තමයි මේ ළමයාගේ ලකුණු අරගෙන ගානට බැලන්ස් කරලා හදලා ඔක්කොම ප්‍රෝග්‍රෑම් එක ලියලා තියන්නේ. අපි තමයි ප්‍රෝග්‍රෑමර්. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕන? අර ළමයා එන්ටර් කරනවනේ 65 හරි 75 හරි ටයිප් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරනවනේ. ඒ ප්‍රෙස් කරද්දී ළමයාගේ ලකුණු සිස්ටම් එක ඇතුළට එනවා. මේ හරහා එනවා. ඉන්පුට් කියන විධානය හරහා එනවා. ඒ එන ලකුණු අපි ගන්න ඕනි. එන ලකුණු අපි ගන්න කලින් තව චුට්ටක් තියෙනවා. එන ලකුණු එන්නේ ස්ට්‍රින් එකක් විදියට. ඉන්ටිජර් එකක් විදියට නෙවෙයි. ස්ට්‍රින් එකක් විදියට තමයි එන්නේ. ඒ ස්ට්‍රින් එකක් කියන විදියට එන ලකුණු, ඒ කියන්නේ 75 කියලා ටයිප් කරාට එන්නේ 75 නෙවෙයි. 7.5 එන්නේ. හරිද? එයා 70 කියලා ටයිප් කරාට 70 නෙවෙයි එන්නේ. 7.0 එන්නේ. එතකොට අර ඒ ඉලක්කම් දෙක මිසක් ඒක සංඛ්‍යාත්මක වටිනාකමක් නැහැ. ඒක නිසා ස්ට්‍රින් එකක් විදියට එන ලකුණු අපි ඉන්ටිජර් එකක් විදියට කන්වර්ට් කරගන්න ඕනේ. ඒකින්ද මම අර මැසේජ් එක දෙපැත්තෙන් වරහන් දාලා int කියලා දැම්මා. දැන් මොකද වෙන්නේ? ඉන්ටිජර් වලට කන්වර්ට් වෙනවා. එතකොට අර 7.0 කියලා ආපු ස්ට්‍රිම් වැලියු එක 70 කියලා හැරෙනවා. ඊට පස්සේ එයාව අපි ගන්නවා x කියලා වේරියබල් එකට. x ඔතන xම දාන්න ඕනේ නැහැ. ඔයාට y a b ඕන එකක් දාන්න. සෝමපාල හරි කියලා දාන්න. ඒක ගැටලුවක් නැහැ. හරි. ඔතනට ඕනි වේරියබල් නේම් එකක්. හරිද? රයිට්. එහෙනම් x කියලා වේරියබල් එකක් දැම්මා. ඒ වේරියබල් එක දැම්මහම RAM එකේ x කියලා මතක කුටීරයක් හැදෙනවා. ඒ මතක කුටීරය තුල මේ ළමයා දුන්න ලකුණු ඉන්ටිජර් වලට හැරිලා තැම්පත් වෙනවා. ඒ කියන්නේ x කියලා මතක කුටීරයක් RAM එකේ හැදෙනවා. ඊට පස්සේ ළමයා ලකුණු එන්ටර් කරාට පස්සේ ඒ ලකුණු ඉන්ටිජර් වලට හැරිලා ඒ ලකුණු ඉන්ටිජර් වලට හැරිලා හැරිච්ච ඒ සංඛ්‍යාව x වල තැම්පත් වෙනවා. හරි? රයිට්. ඊට පස්සේ අපි ඒ x කියන්නේ ළමයාගේ ලකුණුනේ. ඒ ටික මෙන්න මේ if elif කියන view එකට දාලා අපි අවස්ථා කිහිපයකින් ළමයාගේ නියම ප්‍රතිඵලය ගන්නවා. අවස්ථා කිහිපයක් පරීක්ෂා වෙනවා. ඒ අවස්ථා කිහිපයකින් එක් අවස්ථාවක් සාර්ථක වෙලා ළමයාගේ නියම ප්‍රතිඵලය එළියට එනවා. හරි දැන් අපි ඒක ලියමු. මෙන්න පළවෙනි අවස්ථාව. if 75 කුඩා හෝ සමාන x කුඩා හෝ සමාන. කුඩා හෝ සමාන කියද්දි මේ සිම්බල් එක විතරයි එන්නේ 100. හරිද?
කුඩා හෝ සමාන කියද්දි මේ සිම්බල් එක විතරයි එන්නේ. මේක පාවිච්චි කරන්න, මේක පාවිච්චි කරන්න එපා. මේක ගණිතමය පදනම මේ ගණිතමය මූලික වෙච්ච මේ සංකේතයක්. මේක ගණිතයේදී වැරදි නෑ. හරි. නමුත් Python programming වලදී මේක වැරදි. programming වලදී වැරදි. හේතුව මේක ටයිප් කරන්න කී එකක් නෑ. ඒකින්ද තමයි අපි මේක ටයිප් කරන්නේ. හරි. කුඩා හෝ සමාන 100. හරි. ඊළඟ තර්කය මොකක්ද දෙන්න ඕනේ? ඊළඟ තර්කය එන්න ඕනේ. ඔව්. elif 65යි x 74යි. හරි. ඒකටත් ඉඩ තියමු. ඊළඟ තර්කය 50යි කීයද? 64යි. ඊළඟ තර්කය elif 35යි 49යි. අපි මෙතෙන්දි දශම අතහැරලා තියෙන්නේ ඈ. දශම ගැන හිතන්නේ නැතුව මම මේ ගාණ දීලා තියෙන්නේ. ඊළඟ තර්කය elif 0.34යි. ඔය තර්ක ටික ලිව්වා. හරිද? ඔය තර්ක ටික ලිව්වා. ඊට පස්සේ මේ තර්ක ටිකෙන් පස්සේ මම else කියලා ලියනවා. හරි. දැන් මගේ ව්‍යුහය හරි. මගේ කතන්දරේ හරි. නමුත් තාම ගාණ ඉවර නෑ. මොකද හේතුව තාමත් අපි මේකේ ප්‍රතිඵල ලැබෙන විදිය දාලා නෑ. හරිද? රයිට්. දැන් මෙහෙමයි. ළමයාගේ ලකුණු 75යි 100යි අතර තියෙනවා නම් ළමයට ලැබෙන්න ඕන ප්‍රතිඵලය මොකද්ද? A. නේද? 65යි 74යි අතර නම් B. 50යි 64යි අතර නම් C. 35යි 49යි අතර නම් S. 0.34යි අතර නම් F. එහෙනම් මම මෙතෙන්ට දානවා print A කියන කැරක්ටර් එක. ඊළඟට මෙතෙන්ට දානවා print B කියන කැරක්ටර් එක. මෙතෙන්ට print C කියන කැරක්ටර් එක. print S. print F. print. දැන් මේ C මෙතන 75යි 100 අතර තියෙනවා නම් A නේ. 65යි 74 අතර තියෙනවා නම් B. 50යි 64 අතර තියෙනවා නම් C. හරිද? 35යි 49 අතර තියෙනවා නම් S. 0.34 අතර තියෙනවා නම් F. හැබැයි මේ එකකටවත් අහුවෙන්නේ නැහැ කියන්නේ මොකද්ද එන්නේ? invalid. ඔන්න. invalid. ඒ කියන්නේ ඒ කියන්නේ බිඳුවෙත් නෙවෙයි නම් 100ත් නෙවෙයි නම් මේ අතර වැටෙන්නේ නැහනේ. ඒ කියන්නේ එක්ක ළමයාගේ ලකුණු ඍණ විදියට අපි එන්ටර් කරලා තියෙනවා. වැරදීමකින්. එහෙම නැත්නම් අපේ වැරදීමකින් 100ට වඩා වැඩියෙන් එන්ටර් කරලා තියෙනවා. ඒකින්ද අපි ඒක මේ රටාව එකකටවත් අයිති වෙන්නේ නැති ඉඳ ඉන්වැලිඩ් කියලා දාලා තියෙනවා. හරි. ඔන්න ප්‍රෝග්‍රෑම් එක. දැන් අපි ලකුණු එන්ටර් කරලා බලමු. මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේකේදී උත්තර එනවද කියලා. හරි. මම පළවෙනියටම ළමයාගේ ලකුණු කියලා මෙහෙම දාන්නම්කෝ ලකුණු වගේක් 70. 70 දැම්මම ළමයා එන්ටර් කරා 70 ඉන්ටිජර් වෙලා x ට වැටුණා. හරිද? එතකොට x වල වටිනාකම කීයද? 70යි. x වල වටිනාකම කීයද? 70යි. ඒ 70 මෙතෙන්ට වැටෙනවා. ඇයි මෙතන x නේ තියෙන්නේ? මෙයාව නියෝජනය කරන්නේ මෙතන. එහෙනම් මෙතෙන්ට වැටෙන්නේ x තියෙනවා කියන්නේ 70යි මෙතන නියෝජනය වෙන්නේ. 70 කියන සංඛ්‍යාව තමයි මේ x ගෙන් නියෝජනය වෙන්නේ. එහෙනම් මෙතෙන්ට 70 වැටෙනවා. එතකොට මේ තර්කය සත්‍යද? තර්කය 75 කුඩා හෝ සමානයි 70 කුඩා හෝ සමානයි 100. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ 70ට වඩා 75 කුඩා කියලා තර්ක වෙන එක. එහෙම වෙන්න බෑනේ. මේ පැත්ත හරි. 100ට වඩා කුඩා හරි. මේ පැත්ත හරි. මේ පැත්ත හරි. නමුත් මේ පැත්ත ගත්තොත් මේ පැත්තේ වැරද්දක් තියෙනවා මොකද්ද? 70 70ට වඩා කුඩා කියලායි මේ තර්කය හැදෙන්නේ. ඒ මොනවා මේ තර්කය අසත්‍යයි. තේරුණාද? මේ සමස්ත තර්කය ගත්තම අසත්‍යයි. සමස්ත තර්කය ගත්තම අසත්‍යයි. එහෙනම් මේක අසත්‍ය වෙනවා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ if එක වැඩ කරන්නේ නැහැ. if එක වැඩ කරන්නේ නැති ඉඳයි මොකද කරන්න ඕන? අපි දැන් මේ if එක වැඩ කරන්නේ නැහැ. if එකේ තර්කය අසත්‍ය වෙච්ච උනානේ. if එකේ තර්කය අසත්‍ය වුණොත් විතරයි අපි පළවෙනි elif බලන්නේ. දැන් මෙතෙන්දී if එකේ තර්කය අසත්‍ය වෙලා තියෙනවා. එහෙනම් අපි පළවෙනි elif ට යනවා. elif ගේ තර්කය බලන්න. 65 කුඩා හෝ සමාන x කුඩා හෝ සමාන 74. එතකොට x කියන්නේ 70 නේ. එහෙනම් මෙතෙන්ට 70 වැටෙනවා. x කියන්නේ 70 මෙතෙන්ට 70 වැටුනහම තර්කය බලන්න. තර්කය වැටෙන්නේ හැදෙන්නේ
65 කුඩා හෝ සමාන 70 කුඩා හෝ සමාන 74. මේ කතන්දරේ හරිද වැරදිද? ඔය කතන්දරේ හරි. ඔය කතන්දරේ හරි කියන්නේ පළවෙනි එලීෆ් හරි. එහෙනම් එයාගේ බොඩි එක වැඩ කරනවා. එයාගේ බොඩි එකේ මොකද්ද දීලා තියෙන්නේ අපි උපදේශ? අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙන්නේ මොන විදියටද? එයාගේ බොඩි එකේ අපි උපදේශ දීලා තියෙන්නේ B ව print කරන්න කියලා. එහෙනම් ටග් ගාලා output එකක් එනවා ස්ක්‍රීන් එකේ B කියලා. තේරුණාද? අපි උපදේශ දීලා තියෙන්නේ B ව print කරන්න කියලා. මේ බොඩි එක වැඩ කරනවා B ව print වෙනවා. හරි. දැන් මේ තර්කය සත්‍ය වුණා. පළවෙනි එලීෆ් තර්කය සත්‍ය වුණා. එහෙනම් ඉතුරු ඒවා සත්‍ය වෙනවද? ඉතුරු ඒවා පරීක්ෂා කරනවද? නෑ. මෙයාව එලිස් එල්ස් මේ කිසි දෙයක් වැඩ කරන්නේත් නෑ පරීක්ෂා වෙන්නේත් නෑ. එතනින් ඉවරයි. if එක ඉවරයි. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ නෑ. ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ තියෙන මේ if බොඩි එක මේ if concept එක ඉවරයි. තේරුණාද? මේ පාලන view එක ඉවරයි. right? එතනින් ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ මේ else ටත් පල්ලෙහා මොන හරි ලියලා තිබ්බොත් ඒ ටික කරන්න වෙනවා. හරිද? right. අපි තව අගයක් දාමු. ළමයට දාමු 48ක්. ළමයා ලකුණු 48ක් එන්ටර් කරමු. 48ක් එන්ටර් කරාම x වල වටිනාකම 48ක් වෙනවා. එහෙම වුණාම if එක සත්‍ය වෙන්නේ නැහැ. මොකද මෙතෙන්ට 48ක් ආවොත් සත්‍ය වෙන්නේ නැහැ. පළවෙනි elif සත්‍ය වෙන්නේ නැහැ 48ක් බෑ. දෙවෙනි elif සත්‍ය වෙන්නේ නැහැ 48ක් බෑ. හැබැයි තුන්වෙනි elif සත්‍ය වෙනවා. ඇයි ඒ? එයාගේ තියෙන්නේ මේ 35 කුඩා හෝ සමාන x කුඩා හෝ සමාන 49. ඒ කියන්නේ 35 කුඩා හෝ සමාන 48 කුඩා හෝ සමාන 49. මොකද x ගේ වටිනාකම 48යි. අපි දැන් මේ දෙවෙනි ළමයාගේ ලකුණු විදියට 48. හරි. එහෙනම් මේක සත්‍ය වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඔව්. if එක අසත්‍යයි. else if එක පළවෙනි else if එක අසත්‍යයි. දෙවෙනි else if එක අසත්‍යයි. තුන්වෙනි else if එක සත්‍ය වෙනවා. එහෙනම් එයාගේ බොඩි එක වැඩ කරනවා. එයාගේ බොඩි එක වැඩ කරනවා කියන්නේ print s කියන විධානය. අපි එයාගේ බොඩි එක ඇතුලේ දීලා තියෙන්නේ මොකද්ද? print s කියන විධානය. එහෙනම් එයාගේ බොඩි එක වැඩ කරනවා. බොඩි එක වැඩ කරාදී print s කියන විධානය වැඩ කරනවා. print s කියන විධානය වැඩ කරාම අපිට s කියලා output එකක් හම්බ වෙනවා. යනු ඒ ළමයාට ප්‍රතිඵලයේ විදියට එන s. තේරුණා? ඊට පස්සේ එතනින් පල්ලෙහා තියෙනවා ඊළඟ elif එක. ඒක වැඩ කරනවද? නෑ. ඒක පරීක්ෂා කරන්නවත් නෑ. ඒක එතනින් ඉවරයි. එකයි වැඩ කරන්නේ. මේ ඔක්කොගෙම එකයි වැඩ කරන්නේ. else එයා වැඩ කරන්නේත් නෑ. ඒ උඩින් කෙනෙක් වැඩ කරලානේ. ඒකින්ද කවුරුත් එතනින් හරියට වැඩ කරන්නේ නෑ. අවසානයේ අපි මම දානවා ළමයාට ලකුණු 110ක්. අපිට වැරදීමකින් 110ක් එන්ට වෙනවා. එහෙනම් x වල වැලියු එක කීයද? 110යි. පළවෙනි තර්කය අසත්‍යයි. දෙවෙනි තර්කය අසත්‍යයි. තුන්වෙනි තර්කය අසත්‍යයි. හතරවෙනි තර්කය අසත්‍යයි. පස්වෙනි තර්කය අසත්‍යයි. සියලු තර්කයන් අසත්‍යයි. එක තර්කයක්වත් සත්‍ය වෙන්නේ නැහැ. එහෙනම් කවුද වැඩ කරන්නේ? else එක. else එකේ මොකද්ද අපි දීලා තියෙන්නේ? අපි තමයි උපදෙස් දුන්නේ. මොකද්ද අපි දීලා තියෙන උපදෙස? මොකද්ද අපි ක්‍රියාත්මක වෙන්න කියලා තියෙන්නේ? අපි කියලා දුනා print කරන්න කාවද? invalid කියන වචනේ. invalid කියන වචනේ. එහෙනම් invalid කියන print එක එනවා. තේරුණා? 110 invalid. හරි. මෙන්න මේකේ ක්‍රියාකාරීත්වය මම ඔයගොල්ලන්ට විස්තර කරා. දැන් අපි යමු ප්‍රැක්ටිකල් එකට. ප්‍රැක්ටිකල් එකේදී කරලා බලමු මේක කොහොමද රන් වෙන්නේ සහ මේකේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි. දරුවනේ Python වලින් දිගටම තෝරමුද? Python වලින් දිගටම තෝරමුද කියන එකේ අර්ථය තමයි Python වල තියෙන selection කොටසේ if elif සහිත ව්‍යුහය භාවිතා කරලා යම්කිසි තේරීමක් සිදු කිරීම. ඒ කියන්නේ if එක විතරක් නෙවෙයි if එකට අමතරව elif උත් පාවිච්චි කරලා යම්කිසි තේරීමක් සිදු කිරීම. මෙතනදී තියෙන විශේෂත්වය තමයි එක තර්කයක විවිධ අවස්ථාවන් තියෙනවා. එක තර්කයක විවිධ අවස්ථාවන් තියෙනවා. ඒ විවිධ අවස්ථාවන් නිරූපණය කරන්න තමයි if එක elif if සහ elif පාවිච්චි කරන්නේ. if නම් එන්නේ එක්කෙනයි elif නම් ඕන තරමකට එන්න පුළුවන්. හරිද? right. දැන් මේක අපි මීට කලින් කතා කළා. දැන් මේකේ ප්‍රැක්ටිකල් එක කරද්දී මම කලින් ගත්ත ගාන ගන්නම්. ඒක තමයි ශිෂ්‍යයෙක්ගේ 20කට දාලා ලකුණු ලබා දුන්නාම ඒ ලකුණු 75 හෝ 100 හෝ ඒ අතර නම් ළමයාට A කියලා ග්‍රේඩ් එකක් එනවා. 65 හෝ 74 හෝ ඒ අතර නම් ළමයාට B කියලා ග්‍රේඩ් එකක් එනවා. 50 හෝ 64 හෝ ඒ අතර නම් ළමයාට C කියලා ග්‍රේඩ් එකක් එනවා. 35 හෝ 49 හෝ ඒ අතර නම් ළමයාට S කියලා ග්‍රේඩ් එකක් එනවා. 0 හෝ 34 හෝ ඒ අතර නම් ළමයාට F කියලා ග්‍රේඩ් එකක් එනවා. හරි?
එතකොට මේ බිඳුව 100 ඒ අතර තියෙන ලකුණු පරාසයන් වල ලකුණු වලට අදාළ පරාසයන් අපි වෙන් කළා. හැබැයි ළමයාගේ ලකුණු වැරදීමකින් එන්ට වෙනවා බිඳුවක් නෙවෙයි 100ක් නෙවෙයි ඒ අතරක් නෙවෙයි. ඒ කියන්නේ රින ලකුණු ගන්න නැත්නම් 100ට වඩා වැඩි ලකුණු ගන්න. අන්න එහෙම වුණොත් ඉන්වැලිඩ් කියලා ප්‍රතිදානිකුත් අපි නිකුත් කරන්න ඕනේ. හරි. මෙන්න මේකයි ගාන. එහෙනම් මේ ගානට අදාළ අපි Python කෝඩ් එක ක්‍රියාත්මක කරලා බලමු කොහොමද මේක රන් වෙන්නේ කියලා. මේකේ ක්‍රියාකාරීත්වය කොයි වගේද කොහොමද මේක රන් වෙන්නේ කියලා. right. හොඳයි. මම යනවා ෆයිල් එකක් ගන්නවා මෙතනින්. දැන් දරුවනේ මම මේකෙදි මුලින්ම කරන්න ඕන මෙන්න මේ කාරණාව. ඒ තමයි අපි මේ නිර්මාණය කරපු මෙතනදී අපි හාඩ් කෝඩ් කරන්නේ නැහැ අගයක්. හාඩ් කෝඩ් කරනවා කියන්නේ මෙන්න මේ විදිහට අපි යම්කිසි වටිනාකමක් කෝඩ් එක ඇතුලේ ලබා දෙන එකට. ඊට පස්සේ ඒක චෙක් කරන එකට නෑ මම එහෙම නෙවෙයි. අපි හාඩ් කෝඩ් කරන්නේ අපි කරන්නේ යූසර් එන්ටර් කරන්න දෙනවා. මොකද මේ ගානේ පරිශීලකයා නැත්නම් අපි කියනවා ශිෂ්‍යයා විසින් ඇතුළත් කරන ලකුණු වලට අදාළව තමයි අපි ශිෂ්‍යයාට ප්‍රතිඵලය නිකුත් කරන්නේ. එතකොට ශිෂ්‍යයා දකින්නේ එයා ලකුණු එන්ටර් කරනවා එයා ප්‍රතිඵලය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇතුලේ ප්‍රොසෙස් එක මොන වගේද කියන්නේ එයා දන්නේ නැහැ. හැබැයි අපි එයාගේ ලකුණු ගන්නත් ඕන කෝඩ් එක ඇතුළට ඊට පස්සේ ප්‍රොසෙස් කරන්නත් ඕන. ඒකින්ද මේ විදිහට හාඩ් කෝඩ් කරපු ලකුණක් නෙවෙයි අපි මේකෙදී ශිෂ්‍යයාගේ ලකුණු ලබා ගන්න මැසේජ් එකක් පාස් කරනවා. ඒකට අපි කියන්නේ ඉන්පුට් විධානය කියලා. ඉන්පුට් විධානය පාවිච්චි කරලා අපි enter marks කියලා සමාන ලකුණක් අපි දෙන්න. ඔන්න ඔය විදිහට අපි ශිෂ්‍යයට මැසේජ් එකක් පාස් කරන ඉන්පුට් විධානය සහිතව. දැන් මේ මැසේජ් එක පාස් කරාම ශිෂ්‍යයට ලැබෙන්නේ enter marks කියන මැසේජ් එක විතරයි. තේරුණා? ශිෂ්‍යයට ඕක ලැබෙනවා. ශිෂ්‍යයා ඕක දැක්කම ශිෂ්‍යයා දන්නවා මේ ලකුණු එන්ටර් කරන්න තියෙන්නේ කියලා. එතකොට එයා යාගේ ලකුණු එන්ටර් කරනවා. එන්ටර් කරාම ඒ එන්ටර් කරපු ලකුණු එයා එන්ටර් කරන්නේ 70 කියලා අපි හිතමුකෝ. ඒතකොට 70 කියලා එයා එන්ටර් කළා එන්ටර් කී එක ප්‍රෙස් කරාම ඒක ඉන්පුට් විධානය වලින් ඇදලා අරගෙන එක්ස්ට්‍රා පාස් කරනවා. ඔන්න ඔය විදිහට එක්ස්ට්‍රා ලකුණු ටික ලැබෙනවා ශිෂ්‍යයාගේ ලකුණු. හැබැයි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ශිෂ්‍යයා එන්ටර් කරන ලකුණු 70 එන්ටර් කරාට 70 කියලා නෙවෙයි එන්නේ. 7.0 විදිහට තමයි අපේ කෝඩ් එක ඇතුළට එන්නේ. ඒක Python වල තියෙන විශේෂත්වයක්. අපි එන්ටර් කරන value string විදිහට තමයි මොන value එක අපි සංඛ්‍යාවක් එන්ටර් කරත් අපි නිමල් කියලා නමක් එන්ටර් කරත් ඒක string එකක් විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක ඇතුළට ගන්නෙ. ඒකින්ද x ගාව තියෙන්නේ දැන් 70 නෙවෙයි 7.0. ඉතින් 7.0 තිබ්බොත් අපිට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලන්න බෑනේ. ඒක නිසා කියන අපිට සංඛ්‍යාත්මක වටිනාකම නැහැ නේද? ඒකින්ද අපි මේ ලැබෙන වටිනාකම මොනවට හරවනවද? අපි ඉන්ටිජර් හෝ ප්ලොට් වලට හරවන්න ඕන. මම ඉන්ටිජර් වලට හරවන්නම්. ඔන්න int පාවිච්චි කරා. දැන් මේ int කියන විධානය පාවිච්චි කරද්දී හොඳට බලන්න මම කරපු දෙයක් මේ සම්පූර්ණ ලැබෙන ප්‍රකාශයට මේ සම්පූර්ණ ප්‍රකාශයට දෙපැත්තෙන් වරහන් දැම්මා. දාලා එන ප්‍රකාශය තමයි එන value එක නැත්නම් කියන 7.0 කියන වටිනාකම තමයි ඉන්ටිජර් වලට හැරෙව්වේ. ඊට පස්සේ මම ඉන්ටිජර් වලට හරවලා මම ඒක x ට දුන්නා. දැන් x ගාව තියෙන 7.0 නෙවෙයි 70 කියන සංඛ්‍යාත්මක වටිනාකම. දැන් මේ හරහා අපිට පුළුවන්කම ලැබුණා ශිෂ්‍යයාගේ ලකුණු ලබා ගන්න. තේරුණාද? ශිෂ්‍යයාගේ ලකුණු අපේ Python කෝඩ් එක උඩට ගන්න හැකියාව තියෙනවා. දැන් හරි. දැන් අපි ශිෂ්‍යයාගේ නැත්නම් user ගේ value එක අපේ Python කෝඩ් එක උඩට අරන් තියෙන්නේ. දැන් ඊළඟට මොකද්ද අපි කරන්නේ? ඊළඟට කරන්නේ බලන්න if එක පාවිච්චි කරලා අපි මේ ලකුණු 75යි 100යි අතරද කියලා අපි බලනවා. එහෙමනම් අපි යාට print A කියලා grade එකක් දෙනවා. right. ඊට පස්සේ එහෙම නෙවෙයි නම් මොකද්ද වෙන්න ඕනේ කියලාත් අපි බලන්න ඕනේ. ඒ කියන්නේ යාගේ ඊළඟ තර්ක අවස්ථාව මොකද්ද? ඒ එක තර්කයේ ඊළඟ අවස්ථාව. ඔව් ලකුණු 65යි 74යි අතරද කියලා බලනවා. එහෙමනම් අපි දෙන්න ඕන B කියලා. ඊළඟට මම මේක චුට්ටක් කොපි කරගන්නවා මට කාලේ ඉතිරි කරන්න ඕන හින්දා ඔයාගේ. හරි. ඊළඟට මම මෙතන ගන්නවා 50යි
64යි අතරද කියලා. එහෙමනම් මෙතෙන්ට එන්නේ මොකද්ද? C කියලා. ඊළඟට මම ගන්නවා 35යි 49යි අතරද කියලා. එහෙමනම් එන්නේ මොකද්ද? S. ඊළඟට ගන්නවා බිඳුවයි 34යි අතරද? එහෙමනම් එනවා F කියන එක. හරි. ඔය එකක්වත් සත්‍ය වෙන්නේ නැත්තම් අපි else කියන එක අරන් invalid කියලා දානවා. දැන් මෙතෙන්දි මොකද්ද මේ වෙන්නේ? හොඳට බලා ගන්න. මම දැන් මේ කෝඩ් එක ලිව්වා. මේ කෝඩ් එකේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්නම් ගානකුත් එක්ක. හරිද? මම දැන් මුලින්ම මේක දැන් මෙලියලා ඉවරයිනේ. හරිද? එතකොට මම එක දෙයක් කියන්නම්. මේ මෙතන තර්ක තියෙනවා, තර්ක අවස්ථා තියෙනවා 1යි 2යි 3යි මේ පළවෙනි එක 1යි ඊළඟට මෙතන 2යි. හරිද? අය වගේ මෙතන 3යි 4යි 5යි නේ තර්ක අවස්ථා පහක් තියෙනවා. මේ අවස්ථා පහ ක්‍රියාත්මක වෙන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට පිළිවෙලට. මුලින්ම if චෙක් කරලා බලනවා, ඊළඟට elif පළවෙනි elif එක චෙක් කරලා බලනවා, ඊළඟට දෙවෙනි elif එක, ඊළඟට තුන්වෙනි elif එක, ඊළඟට හතරවෙනි elif එක. ওই විදිහට තමයි තර්ක පහ පරීක්ෂා කරන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට. ඒ පරීක්ෂා කරද්දී කවුරු හරි එක්කෙනෙක් සත්‍ය වුණා නම් එයාගේ බොඩි එක වැඩ කරනවා. එතනින් පල්ලෙහාට කිසිදු පරීක්ෂාවක් කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතනින් පල්ලෙහාට කිසිදු පරීක්ෂාවක් කරන්නේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් වැඩ කරා නම් උඩින් පල්ලෙහාට ක්‍රියාත්මක වෙද්දී. ඒ කියන්නේ පළවෙනියට මිස් එක කරන්න උනාද? ඒක සත්‍ය වුණාද? ඒ තර්කය සත්‍ය වුණාද? එතනින් හට කිසිදු තර්කයක් පරීක්ෂා කරන්නේ නැහැ. තේරුණාද? ඊළඟට එහෙම නැත්නම් එහෙම ඒක අසත්‍ය වුණොත් ඊළඟ තර්කය පරීක්ෂා කරනවා. එයා අසත්‍ය වුණොත් ඊළඟ තර්කය පරීක්ෂා කරනවා. ඔය විදිහට පල්ලෙහාට එන්නේ. හැබැයි එක්කෙනෙක් හරි සත්‍ය වුණොත් එතනින් පල්ලෙහාට පරීක්ෂා කිරීමක් මොකුත් නැහැ. ඒ සත්‍ය වෙච්ච එක්කෙනාගේ බොඩිය කරන්න වෙනවා. බොඩිය කරන්න වෙද්දී අපි උපදෙස් දීලා තියෙන මොනවා හරි දෙයක් ඒ උපදෙස් ටික ක්‍රියාත්මක වෙනවා. එච්චරයි. හැබැයි මේ එක තර්කයක්වත් සත්‍ය වුණේ නැත්තම් අන්න එතනදී else එකට අදාළ බොඩිය කරන්න වෙනවා. else එකට අදාළ බොඩිය කරන්න වෙනවා. එහෙම රන් වුණාම ඒ බොඩි එකේ අපි දීලා තියෙන මොන හරි උපදෙස් මාලාව අපිට print එකක් හරි process එකක් හරි වෙනවා. එතනින් ඉවරයි. හැබැයි එහෙම else එක කරන්න වෙන්න මේ කිසිදු තර්කයක් සත්‍ය නොවී තියෙන්න ඕන. මේ සෑම තර්කයක්ම අසත්‍ය වෙන්න ඕන. මේ සෑම තර්ක අවස්ථාවක්ම අසත්‍ය වුණොත් තමයි else එක රන් වෙන්නේ. else බොඩි එක වැඩ කරන්නේ. හරි අපි දැන් මේක පරීක්ෂා කරලා බලමු. මේක save කරන්න ඕනේ. ඔයා කැමති නමක් දෙන්න. හරි enter marks කියලා එනවා. 70 enter. B කියලා ප්‍රතිඵලයක් එනවා. ඔතෙන්දී මොකද්ද වෙන්නේ? ඔතනදී වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ශිෂ්‍යයා 7.0 enter කරා. 7.0 කියන එක enter කළා 7 වෙනි ඉලක්කමයි බිඳුවයි දාලා enter කී එක press කරා. එතකොට ඒක 7.0 input විධානයෙන් ඇදලා ගත්තා. ඇදලා අරන් ඒ string එක integer int කියන එකෙන් integer වලට කැරකෙව්වා. පරිවර්තනය කළා. ඊළඟට extra එක ලබා දුන්නා. දැන් මේ extra ලබා දුන්න value එක 70. ඊට පස්සේ x වල වටිනාකම 70. ඒ කියන්නේ 70 කියන වටිනාකම නියෝජනය කරන්නේ x. අනිත් පැත්තට බැලුවොත් මේ ලැබිච්ච 70 කියන වටිනාකම නියෝජනය කරන්නේ x. ඒ කියන්නේ x නියෝජනය කරන හැම තැනකම තියෙන 70 කියන වටිනාකම. හරි. ඊළඟට අපි යනවා ඊළඟ line එකට. ඒකෙදි පළවෙනි පරීක්ෂාව අපිට මුණ ගැහෙනවා if ඒ පරීක්ෂාවේ x තියෙනවා මෙන්න මේ මැද්දේ. එතෙන්ට x කියන්නේ කීයද 70. දැන් මම 70 කියන එක නිකන් ටයිප් කරලා පෙන්නනවා. දැන් බලන්න මේ ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියලා. 70 x කියන්නේ 70නේ. මේ අනුව දැන් කලින් ගානේ අපි කිව්වනේ මේ. අපි 70 දාලා අපිට b කියලා ඇවිල්ලා තියෙනවා මේ පේනවා. එහෙනම් අපි 70 තමයි මෙතනදී එන්ටර් කළේ. එහෙනම් x වල වටිනාකම 70. දැන් ඒකින්ද මම මේ තර්කයේ මැද x තිබ්බ තැනට 70 දාලා තර්කය පරීක්ෂා කරලා බලනවා සත්‍යද අසත්‍යද. අසත්‍යයි. කවදාකවත් 100ට වඩා 70 අඩුයි ඒක හරි. කවදාකවත් 75ට වඩා විශාල සංඛ්‍යාවද 70 කියන්නේ නෑ. ඒකින්ද තර්කය අසත්‍යයි. ඒකින්ද පළවෙනි if එක එහෙවත් පළවෙනි තර්කය අසත්‍ය වෙනවා. ඒ පළවෙනි තර්කය අසත්‍ය වීම තුල අපි එනවා දෙවෙනි තර්කයට. දෙවෙනි තර්කය 70 කියන එක දාලා බලමු. මොකද වෙන්නේ?
දෙවෙනි තර්කෙදී 70 කියන එක දැම්මහම බලන්න හොඳට මේ තර්කෙ දිහා. 65ට වඩා 70 වැඩි, 70ට වඩා 74 වැඩි. ඉතින් මේ තර්කයේ සත්‍යද අසත්‍යද? ඒ තර්කයේ සත්‍යයි. ඒ තර්කයේ සත්‍ය වීම තුල ඒ තර්කයට අදාළ බොඩි එක රන් වෙනවා. ඒ තර්කයට අදාළ බොඩි එක රන් වෙනවා. ඒ බොඩි එකේ අපි දීලා තියෙන උපදේශ මාලාවක් මොකද්ද? print b කියලා. ඒ අනුව අපිට output එක ආව මොකක් විදියට දරුවෝ? ඔව් print b කියලා මේ තියෙන්නේ. හරි. right. දැන් මේ තර්කයේ සත්‍ය වුණානේ. ඒ තර්කයේ සත්‍ය වුණාට පස්සේ ඊට පහලින් තියෙන තර්කයන් පරීක්ෂා කරලා බලනවද? නෑ. ඊට පහලින් තියෙන තර්කයන් පරීක්ෂා කරන්නෙත් නෑ. ඒවයි ව්‍යුහ වැඩ කරන්නෙත් නෑ. else එක වැඩ කරන්නෙත් නෑ. ඇයි ඒ? උඩ තියෙන තර්කයක් සත්‍ය වීම සහ ඊට අදාළ උඩ තියෙන තර්කයක් සත්‍ය වීම සහ ඊට අදාළ බොඩි එක නැත්නම් ව්‍යුහය ක්‍රියාත්මක බොඩි එක ක්‍රියාත්මක වීම තුළ ඊට ඒකේ වපසරිය ක්‍රියාත්මක වීම තුළ හරිද? මේ බොඩි එක ක්‍රියාත්මක වුණ නිසා ඊට අදාළ අවුට්පුට් එක අපිට ආවා. නැත්නම් මේ බොඩි එකේ තිබිච්ච උපදේශ මාලාව ක්‍රියාත්මක වුණා. වෙන කිසිදු තර්කයක් පරීක්ෂා කරන්නේ නැහැ. හරි. දැන් අපි දෙවෙනි වතාවට අගයක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. 48. 48. right. මොකක්ද ආවේ? S පාස් එකක් ආවේ. 48 දෙමම S පාස් එකක්. මොකද එතනදී උනේ? ඔව්. 48 එන්ටර් කරාම ඒ 4 කියන වැලියු දෙක අරගෙන ඉන්ටිජර් වලට කන්වර්ට් කරලා x ට දුන්නා. දැන් x වල වටිනාකම කීයද? 48යි. x වල වටිනාකම 48යි. හරි. දැන් x වල වටිනාකම 48යිනේ. හරි. ඊට පස්සේ බලන්න වෙන දේ. පල්ලෙහා තියෙන සිලෙක්ෂන් එකට අපි එක දාමු. ඔන්න 48 දැම්මා. 75ට වඩා 48 විශාලද? නෑ. මේ තර්කය පැහැදිලිවම අසත්‍යයි. මේ තර්කය පැහැදිලිවම අසත්‍යයි. ඒකෙන් දෙක ගන්න බෑ. ඒක අසත්‍ය වීම තුල එයාගේ බොඩි එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම එයා අසත් වීම තුල ඊළඟ තර්කය පරීක්ෂා කරන්න තීරණය වෙනවා. යනු ඊළඟ තර්කය පරීක්ෂා කරනවා. ඒකත් x කියන තැනට 48 වැටෙනවා. දැන් මම කලින් බලන්න ඔතන තිබේ x. දැන් මම එතන x අයින් කළා 48 දාලා පෙන්නන්න. මොකද x කියන්නේ 48 නේ. හරි. දැන් මහා මොකද වෙන්නේ? ඔව් 65ට වඩා 48 විශාලද? නැහැ. තර්කය අසත්‍යයි. මේ තර්කයත් අසත්‍ය වෙනවා. හරිද? මේ මම මේ විස්තර කරන්නේ ප්‍රෝග්‍රෑම් එකේ රන් ටයිම් එක සිද්ධ වෙන දේ. දැන් මේක ඔයාට දකින්න බෑ. ඔයා මේක කෝඩ් එක ලිව්වා ඊට පස්සේ වැලියු එකක් එන්ටර් කරාම ඔයාට ග්‍රේඩ් එක ලැබෙනවා. හරිද? ඔයාට මෙහෙම මේ 48 මෙතෙන්ට වැටෙනවා. ඒව මොකුත් දකින්න බෑ. ඒක ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ක්‍රියාත්මක වෙන විදිය. ඒතර මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සිදු වෙන විදිය තමයි මම මේ ඔයාට කියලා පෙන්නන්නේ 48ෙම දාලා පෙන්නන්නේ. හරි? right. ඊළඟට ඒ තර්කයත් අසත්‍ය වීම තුල තුන්වෙනි තර්කය පරීක්ෂා කරන්න යනවා. තුන්වෙනි තර්කය පරීක්ෂා කරද්දී එතන x කියන වැලියු එක වෙනුවට 48 දානවා. නම. ඒ කියන්නේ x කියන වැලියු එකේ තියෙන 48 කියන x කියන වේරියබල් එකේ තියෙන 48 කියන වැලියු එකනේ. එතකොට මෙතන x නැතුව මම 48 දානවා ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා. හරි? මේ තර්කය සත්‍යද? නෑ. ඇයි 50ට වඩා 48 විශාල වෙන්නේ නෑනේ. ඒ කියන්නේ මේ තර්කය අසත්‍යයි. එහෙනම් තුන්වෙනි පරීක්ෂාවත් අසත්‍ය වීම තුල හතරවෙනි පරීක්ෂාවට ගමන් කරනවා. හතරවෙනි පරීක්ෂාවේ මැද තියෙන x කියන වේරියබල් එක නියෝජනය කරන්නේ 48 කියන වැලියු එක. ඒකින්ද මම ඒක එතන ටයිප් කරන්නම් ඔයාලට බලා ගන්න ඕන නිසා. හරි? right. එතකොට 35 විශාලයි හෝ සමානයි 48 විශාලයි හෝ සමානයි 49. මේ තර්කයේ සත්‍යද අසත්‍යද? මේ තර්කයේ සත්‍යයි. මේ තර්කයේ සත්‍ය වීම තුල එයාගේ බොඩි එක ක්‍රියාත්මක වෙනවා. එයාගේ බොඩි එක ක්‍රියාත්මක වෙනවා. එයාගේ බොඩි එකේ තියෙන print s කියලා අපි දීලා තියෙන උපදේශ මාලාවේ විදිහට s print කරන්න කියලා. ඒකින්ද අපිට output එකක් ආව s කියලා. පේනව නේද? අපිට output එකක් ආව s කියලා. හරි. ඊට පස්සේ දරුවනේ ඊළඟට ඒකේ තියෙන ඊළඟ තර්කය, ඒ තර්කය පරීක්ෂා කරන්නේ නැහැ. මොකද හේතුව හතරවෙනි තර්කය පරීක්ෂා කළා අවසන්. හතරවෙනි තර්කය පරීක්ෂා කළා අවසන්. ඒක සත්‍ය වෙනවා. ඒක සත්‍ය වීම තුල පස්වෙනි තර්කය පරීක්ෂා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. else වැඩ කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතනින් ප්‍රෝග්‍රෑම් එකේ මේ පාර්ට් මේ if එකේ මේ if theorem view එක නැත්නම් if එක සායිලි if එක අවසන්. තේරුණා? හරි. ඒ එක්කෙනෙක් සත්‍ය වෙලා output එක ආවනේ. ඒකින්ද එතනින් පල්ලෙහාට තියෙන කාවත් පරීක්ෂා කරන්නේ නැහැ. සහ එතනින් පල්ලෙහාට මොකුත් වැඩ කරන්නේත් නැහැ. හරි. right. ඊළඟ මම මේ 48 දාපු ඔක්කොම අයින් කළ x දාන්නම් ඊළඟ පරීක්ෂාවට යන්න ඕන නිසා. right.
හරි දැන් මේක රන් කරමු. අපිට සංඛ්‍යාවක් එන්ටර් කරන්න කියනවා. මම දාන 110 invalid. හරි. එතකොට අපිට ආයේ 110 දැම්මම invalid. හරිද? දැන් මොකද්ද වෙන්නේ මෙතනදී? මෙතන මැසේජ් එකක් දෙනවා user enter කරන්න marks කියලා. ඒ 110 enter කරනවා. ඒක 1.1.0 විදිහට තමයි input විධානය ගන්නෙ. ඊට පස්සේ integer පාවිච්චි කරලා ඒක 110 බවට හරවලා x එක දෙනවා. දැන් x වල වටිනාකම කීයද? 110යි. හරි. එහෙනම් පළවෙනි තර්කයට 110 වැටෙනවා. තර්කය සත්‍යද අසත්‍යද? තර්කය අසත්‍යයි. ඊළඟට දෙවෙනි තර්කයට වැටෙනවා 110. තර්කය සත්‍යද අසත්‍යද? අසත්‍යයි. තුන්වෙනි තර්කයට වැටෙනවා 110. තර්කය සත්‍යද අසත්‍යද? අසත්‍යයි. හතරවෙනි තර්කයට වැටෙනවා 110. තර්කය අසත්‍යයි. අවසානයේ පස්වෙනි තර්කයට වැටෙනවා 110. තර්කය අසත්‍යයි. මේ සියලු තර්කයන් අසත්‍ය වීම තුල සත්‍ය වෙන්න කෙනෙක් නැතුව යනවා. ඒ අනුව else එක වැඩ කරනවා. මේ උඩ තියෙන සියලු තර්කයන් if එක elif 4ක් තියෙනවා. elif 4ම මේ පහම මේ තර්කයන් පහම අසත්‍ය වීම තුල else එක වැඩ කරනවා. else එකේ අපි දීලා තියෙනවා විධානයක් මොකද? print invalid කියලා. හරිද? දැන් print invalid කියලා දීලා තිනවා. මේ print invalid කියන එක රන් වෙනවා. ඒ අනුව තමයි අපිට උත්තරය ආවේ invalid කියන වචනේ. හරි. එහෙනම් මම දැන් Python වලින් දිගටම තේරීම සිදු කළා. දැන් ඔයගලන්ට ඒ සම්බන්ධයි ප්‍රැක්ටිකල් එකක් කරා. ඔයගලන්ට හොඳ අවබෝධයක් දැන් මේක සම්බන්ධයෙන් තියෙනවා. එහෙනම් අපි නැවත මුණ ගැහෙමු තවත් වීඩියෝ එකකින්.